දළදා සමිති පිහිටයි සදැහැති සුභින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුභින්වතුනි අප මහා තිලෝකුරු ලෝතුරු අමාමෑණී ශාන්තිනායක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපානි නාලිකාවේ මේ පැයට නිමිත උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප මේ සූදානම් වන්නේ. අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහිවීම උදෙසා අප සිදු කළා වූ පාදාභිවන්දන නමස්කාර පූරක ආරාධනා පිළිගෙන ටීවී දිදුල බෞද්ධ රූපානි නාලිකාවේ කොළඹ හෝකන්දර මැදිරි පරිශ්‍රයේ පිහිටි මේ පුණ්‍යවන්ත වූ ධම්සභා මණ්ඩපයේ වෙත වැඩමවා වැඩ හිඳින පින්වත් දේශකයන්න් වහන්සේ මහනුවර ලංකාතිලක රාජමහා විහාරවාසී එවැගේම වේයන්කොට රත්න ශ්‍රී භික්ෂු විවේකාශ්‍රම නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි නම කියන්නට පූජනීය නීතියගම චන්දිම ස්වාමින් වහන්සේ සුපින්මත් ස්වාමීන් වහන්සේ අප ඉතාමත්ම නමස්කාර පෙරදරිව සාදුනාදයෙන් යුක්තව පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා අද පින්බර බැතිපර දායකත්වයෙන් කටයුතු කරන ලබනවා මාලියද්ද ගොනගන් තැන්න පදිංචි LKB බාලසූරිය මහතා සහ ප්‍රේමා ගුණතිලක මෑණියන් ඇතුළු ඒ පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා මීට අවුරුදු 2කට පෙර පළොස්වැපත් LKB බාලසූරිය මහතාගේ බිරිඳ වන GGSPD සිල්වා මහත්මිය ඇතුළු DA ගුණතිලක මහතා සහ එම මහත්මියටත් ලෙස්ලිද සිල්වා පියාණන්ටත් පින් අනුමෝදනා එක්කිරීමටත් එවැගේම කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා සියලු ලෝකවාසීන් උවතුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා එක්කිරීමත් දිවා රැ නොබලා වෙහෙසෙන සුවවිරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා එක්කිරීමටත් කොරෝනා රෝගයෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සහ රටතේ වෙනුවෙන් දීපිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ටත් යුද්ධයේදී මියගිය සියලුම දෙනාටත් පින් අනුමෝදනා එක්කිරීමටත් දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමීන් වහන්සේ වන අවසරයි නම කියන්නට පූජනීය මාලිකාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහා සංඝයා වහන්සේලාටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දෙන පින්නතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්තායි ප්‍රාර්ථනා එක්කිරීමත් මේ උතුම් සජීවී සත්‍ය දේශනේ ප්‍රධාන අරමුණු වශයෙන් සුපින්වත් පිරිස ඉදිරිපත් කොටගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනා මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කායේන සංවරෝ සාධු සාධු සම්භත්ත සංවරෝති. දිදුල මාධ්‍ය ජාලයෙහි අතිගෞරවනීය සභාපති අවසරයි මාලිගා විලාසජී නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙරට වාසී ලෝ වාසී පිනති මහා සංඝරත්නයෙන් අවසරයි. චීවර මාසයේ මොන ව්‍යසනයක් තිබුණත් ශ්‍රද්ධාවන්ත කෙනා තුල පවතින ශ්‍රද්ධාව කාටවත් බිඳින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පවතින තත්වයේ පිළිබඳව ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරලා දිදුල ධම්සභා මණ්ඩපයට නොපැමිණියත් අවබෝධයෙන් යුක්තව ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට දායකත්වයේ දරන මාලියද්ද ගෝනගන් තැන්න පදිංචි එල්.කේ.බී. බාලසූරිය මහත්මයා ඒ වගේම පේමා ගුණතිලක මෑණියන් කියන මේ දෙපළ තමයි මේ පින්කමේ දායකත්වයේ දරා කටයුතු කරන්නේ. ඒ පින්වත් හැම දෙනාගේම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ධර්මානුශාසනාව නිමාවට පත්වෙන්නට මොහොතකට පෙර සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නම්. පින්වත්නි, මෙතෙන් පටන් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාලා උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමු. ඒ අපේ ලොව මෙලව ජීවිතයේ සැපවත් වී සුඛ ප්‍රතිපදාවක් අනුගමනය කොට සාන්ත සුඛ ප්‍රණීත උතුම් නිර්වාණ අවබෝධය සඳහා නිවන් දොරටුවක් භවටම පත් වේවා යන සාදු සිත අරමුණෙන් පින්වතුනි, ඔබට ඊ타ත්ම කෙටියෙන් මා සිහිපත් කරන්නම් ඔබ කරන පින්කමෙහි තියෙන වටිනාකම පිළිබඳව. මේ කාරණාව පිළිබඳව මානුබට දැනුවත් කළා කියලා ධර්මයට හානියක්වත් කාරණාවට හානියක්වත් පැමිණෙන්නේ නැහැ. ඊට හේතුව තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විට උන්වහන්සේම තම සිරිමුව මඩලෙන් වදාලා පින්වත් මහන්නේ මා විසින් දේශනා කරන ලද ධර්මයේ යම් දේශකයාණන් වහන්සේ නමක් ඊතා ශ්‍රද්ධා සිතින් යුක්තව දායක කාරකාදීනට දේශනා කරන්නේද ඒ දේශනාව පවත්වන දේශකයාණන් වහන්සේටත් දේශනාව සංවිධානය කරන්නට යෙදුණු ධර්ම ශ්‍රවණය සිද්ධ කරන පින්වතුන්ලාට එහි ඇති ආනිසංසයන් පිළිබඳවත් සිහිපත් කරන්න කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කළා. ඔබ නිතරම දිදුල මාධ්‍ය ඇසුරු කරගෙන ධර්ම ශ්‍රවණය සිද්ධ කරන නිසා දීර්ඝ විස්තරයක් කිරීමට අවශ්‍ය නොවන බව මා සිහිපත් කළේ එම හේතුවෙන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දහමේ උගන්වනවා එක් ධර්ම පරයායක් නව කප්ප සුතං ධම්මං කියලා. සුතං කියලා කියන්නේ පින්වත්නි අසනවට. දැන් ඔය ඇත්තන්ට හොඳට පුරුදු වෙන ඔය වචනේ. සුනාත කියලා කියන වචනේ අහලා පුරුදුයි. සුනාත කියලා කියන්නේ අසව්. එහෙනම් සුතං කියන්නේ අසන. නව කප්ප සුතං ධම්මං ධර්මයේ ඇසීම පමණක්ම පින්වත්නි. ඒ කියන්නේ දැන් මේ පින්වත් පිරිස බාලසූරිය මහත්මයා ගුණතිලක මහත්මිය දායකත්වයේ දරා ඔබට ඇසෙන මේ ධර්ම පදය ඇසීමේ කුසලය පමණක් පින්වත්නි. එතකොට දායකත්වයේ දරන පින්වත් පිරිසට තවත් ආනිසංස වැඩි වෙනවා.
අහන පිරිසට පින්වත්නි නව කප්ප සුතං ධම්මං කල්ප 9ක් පුරාවට සුගති විපාකත් කරලා දෙනවා. කල්ප 9ක් කියලා කියන්නේ ආත්ම 9ක් නෙවෙයි. උප්පත්තිය ලබන අවස්ථා 9ක් නෙවෙයි. පින්වත්නි කල්පයක් කියන එක කොච්චර දීර්ඝද කියන එක ඔබට තේරුම් ගන්න අවශ්‍ය නිසා මා මෙන්න මේ උදාහරණය ඔබට සපයන්නම් ධර්මයේ තේරුම් ගන්න පහසුවක් පිණිස මිස වෙන අන්‍ය කාරණාවක් නිසා නෙවෙයි. ඔබ ලංකාවේ මෙහෙ යනකොට ගොඩාක් දුර බැහැර යන කෙනෙක් නම් කිලෝමීටර 20ක් 25ක් යනවා. දැන් සාමාන්‍යයෙන් අපි කඩවත හයිවේ එකෙන් ඇතුල් වෙලා කොට්ටාව සීමාවෙන් එළියට එනකොට කිලෝමීටර 20ක් 22ක් වගේ දුරක් තියෙනවා. පින්වත්නි ඔයිටත් වඩා දුරයි. කියන්නේ කිලෝමීටර 25ක් පමණ දිග ඒ වගේම උස විශාල හිඩසක් ඇති භූමියකට අබෑට පුරවලා දැන් එතකොට හිතන්න අබෑට කියන්නේ කොච්චර කුඩා ප්‍රමාණයකින් යුක්තද කියලා. අබෑට පුරවලා අවුරුදු 100කට සැරයක් එකක් ඉවත් කළොත් දවසකට එකක් නෙවෙයි පින්වත්නි අවුරුදු 100ට එකක් ඉවත් කළොත් එතකොට ඔබටවත් මටවත් එකක් අයින් කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඇයි අපි එච්චර කාලයක් ඉඳීද කියන එක විශ්වාසයක් නැහැ. කෙසේ වෙතත් පරම්පරා දෙකක් තමයි පරම්පරා තුනකදී තමයි අබෑට දෙකක් ඉවත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කොච්චර කාලයක් ඇයිද මේ ගෙදර හිස් කරන්න? ඒ කියන්නේ කිලෝමීටර 25ක් විතර දිග 25ක් විතර උස විශාල කාමරයකට ඉඩමකට අබ පුරවල අවුරුදු 100කට සැරයක් එකක් ඉවත් කළොත් පින්වත්නි ඒ අබෑට ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද කියනවා. ආන් නමුත් අර කල්ප ඉවර වෙලා නැහැ කියනවා. ඒ වගේ ගොඩවල් 9ක් පින්වත්නි අද ඔබ මේ එකතු කරගන්නේ. ඒ වගේ ගොඩවල් 9ක්. ඒ විතරක් නෙවෙයි පින්වත්නි සසර දුකෙන් අත් මිදෙන තැනැත්තෙකුට තමන් සීලයෙන් ගුණයෙන් සමාධියෙන් සම්පූර්ණ වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන. දුසිල්වන්ත කෙනෙකුට සමාධියේ සිතක් නොමැති කෙනෙකුට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගය විවෘත කරගන්න හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ මතක් කළේ මහණෙනි සක්විති රජකම නෙමේ ප්‍රාර්ථනා කළ යුත්තේ. මහණෙනි ප්‍රාන්ත රජකම නෙමේ ප්‍රාර්ථනා කළ යුත්තේ. ඇස් පිල්ලමක් වාරයක් ගානේ වැටෙන හුස්ම රැල්ලක් ගානේ පින්වත්නි කළ යුතු දේ තමයි කිව්වා. සෝවහන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගවලට පත් වෙන්න උත්සාහ දැරීම. මේ ගෙවෙන තප්පරය ගෙවෙන්නේ නිකං කාලයක් නෙවෙයි. මේ ගෙවෙන මොහොත ගෙවිලා යන්නේ නිකං කාලයක් නෙවෙයි. පින්වත්නි කන කැස් බෑවෙක් වියසුදුරෙන් ලොව බැලුවට වඩා දුර්ලභ ලැබපු මනුස්ස ජීවිතයේ ආයුෂ ටික එන්නේ ගෙවිලා යන්නේ. මගේ ලෞතර තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ඉපදිලා මනුලව තුල දෙව්ලොව තුල සදෙව්ලොව තුල සිටින සියලුම දෙවි මනුසුන් සසර දුකින් එතර කරවන්න දවසකට පැය දෙකක් පමණක් පින්වත්නි සිංහ සෙයියාවෙන් සැතපීලා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අසුරු කරන්න තියෙන මෙනෙහි කරන්න තියෙන කාලය ගෙවිලා යන්නේ. පින්වත්නි කය අසංවර කරගෙන වචන අසංවර කරගෙන මනස අසංවර කරගෙන හැසිරෙන්න කාලයක් නැහැ. හිසගිනි ගත්තෙකුගේ ගින්න නිවනමට වඩා වේගයෙන් අපි මේ සසර ගිනි නිවන්නට වෙර වෑයම් වඩන්නට ඕන. එහි පළවන පියවර තමයි පින්වත්නි නිවැරදි ශ්‍රද්ධාව මත පිහිටන එක.
නිවැරදි ශ්‍රද්ධාව මත පිහිටල කටයුතු කරන්නට ඕන. ඊළඟට පින්වත්නි සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙන්නට නම් මේ කියන ගුණවන්තකමේ යුක්ත කෙනෙක් වෙන්න ඕන. ඒ තමයි පින්වත්නි සද්ධම්ම ශ්‍රවණං ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට ඕන. ඔබ මේ සන්ධ්‍යාවේ 6ට ආරම්භ වුණ මේ සජීවී සූත්‍ර දේශනාව ඔබ ශ්‍රවණය කරන්නේ ආන්ගේ සෝවහන් වෙන්නට වෙර වෑයම් වඩන ආර්ය වූ ශ්‍රාවකයෙක් ළඟ තියෙන උතුම් ගුණාංගයක් පින්වත්නි. ඊළඟට ඔබට පුරුද්දක් තියෙන්න ඕන කල්යාණ මිත්‍ර සේවනා, කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නට ඔබ වීරිය වඩන්නට ඕන. උපාසක ධර්ම වලින් පිරිහෙන්නේ නැතුව, පරාභව කාරණා වලින් පරිහානියට පත් වෙන්නේ නැතුව තමන් ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් සොයා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලෙන් වදාළ කල්යාණ මිත්‍රයා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. පින්වත් මහණෙනි, මා පිරිනුවන් පෑවායින් අනතුරුව මගේ ධර්මයත් මගේ විනයත් නුඹලා ගුරු තැන්හි තබා හැසිරිය යුතුයි කියන එක බුදුහාමුදුරු වදාලා. එහෙනම් මට ඉන්න එකම කල්යාණ මිත්‍රයා තමයි මගේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඒ නිසා ඔබ නිතරම ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ගුණයන් වලින් සෝභමානවත් වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ගුණයන් වලින් පරිපූර්ණත්වයට පත් වුණු ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, භික්ෂූන් වහන්සේලා බාලද මහලුද මධ්‍යමද යන ප්‍රමාණ වලින් සීමාවක් නොකොට අර්ථ සහිතව ව්‍යංජන සහිතව අර්ථ සම්පූර්ණව යම් ධර්මයක් දේශනා කරන කල්යාණ මිත්‍රයෙක් හිටියොත් භික්ෂුවක් පින්වත්නි භික්ෂුව ඇසුරු කරන්නට ඕන. නිතර නිතරේ භික්ෂුව ඇසුරු කර ගනිමින් තමන්ගේ සිත තුළ උපදින ක්ලේශ ධර්මයෝ ආශ්‍රවයෝ පවතිනවා. ආන්ගේ ආශ්‍රව ධර්මයන් දුරු කරගන්න ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කරගන්නට ඕන. ඔබ පින්වත්නි මේ ඇසුරු කරන්නේ අහන්නේ ආන්ගේ උපාසකයෙක් පිරිහෙන්නේ නැති කාරණාවක් තමයි මහා සංඝයා ඇසුරු කරන එක. ඊළඟ සෝවහන් වෙන්නට වෙර වෑයම් වඩන ආර්ය වූ ශ්‍රාවකයෙක් ළඟ තියෙන්නට ඕන ගුණවන්තකම තමයි පින්වත්නි යෝනිසෝ මනසිකාරයේ මත පිහිටන්නට ඕන. ධර්මයේ ඇසෙනකොට ධර්මයේ පදයක් පදයක් පාසා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. සමත භාවනා විදර්ශන භාවනා දියුණු කර ගන්නකොට ඒ කර්ම ඒ භාවනාවන් තුල නියැලෙන්නට අවශ්‍ය කරන කමඨහන් නිවැරදිව දැනගෙන තමන්ගේ චරිතයේ කුමක්දයි නිවැරදිව අවබෝධ කරගෙන ඒ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණු කර ගන්නට වෑයම් දරන්නට ඕන. ආන්ගේ විදිහට උතුම් ගුණාංග වලින් සම්පූර්ණ වෙච්ච ශ්‍රාවකයෙකුට පින්වත්නි මේ ධර්මයේ කල් යන්නේ නැහැ විපාකයක් දෙන්න. කල් නොයවා විපාක දෙනවා. මේ භවයේදීම විපාක දෙනවා. ධර්මයේ මේ මොහොතේදී ඔබ පිළිගන්න පටන් ගත්තොත් මේ තප්පරය තුළ මේ ෂණය තුළ ඔබේ ජීවිතේ ධර්මානුකූලව පුරුදු කළොත් පින්වත්නි කවදාකවත් ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ඔබ ආර්ය මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ සාදු සිත් ඇතිව පින්වත්නි දවසක සතුටු වෙන්න පුළුවන්. නතේ භවං අට්ඨමං ආදියන්තේ මේ මනුස්ස ජීවිතේ මම 8 වෙනි භවයක් තනාගත්ත කෙනෙක් නෙවෙයි. කෙටි කලකදී මට නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන ගුණ ධර්මයන් මම දියුණු කරගත්තා. ඒ තමන්ගේ සිතට දැනෙන, තමන්ගේ පාලනය, තමන්ගේ මනසට දැනෙන දේ පින්වත්නි තමන්ගේ ජීවිතේ සැප උදා කරන්නට උපකාරයක් වෙනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළේ සීලයෙන් කෙනෙක් සම්පූර්ණ වෙන්නට ඕන. ඒ සීලයෙන් සම්පූර්ණ වෙන්නට ඕන කාරණාව තමයි අද මේ පින්වත් පිරිසට සජීවී සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරන්නේ. ඒ තමයි කායේන සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ වාචාය සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ කියන මේ සංවරකම ශීලය පිළිබඳවයි ඔබට පැහැදිලි කරලා දෙන්නේ. පින්වත්නි, එතකොට ඔබට හිතෙන්න පුළුවන් සෝවාන් වෙච්ච උත්තමේ කතා කරන්නේ ඇස් දෙක වහගෙන කනට ඇහෙන්නේ නැති විදිහට අත් දෙක ඉස්සරහට බැඳගෙන පොළවේ වැලි කැටයක්වත් හෙල්ලෙන්නේ නැති විදිහට තමයි වඩින්නේ කතා කරන්නේ කියලා. එහෙම වෙන්නේ නැහනේ. පිළින්ද වච්ච මහරහතන් වහන්සේගේ කතාව ඔයත් කියවලා බලන්න. පිළින්ද වච්ච මහරහතන් වහන්සේ කතා කරන්නේ වසල වාදයෙන්. ඇයි? ආත්ම 500ක් පුරාවට තිබුණු පුරුද්ද. හැබැයි ඒ උත්තමයා පින්වත්නි රහත් භාවයටපත් වෙලා. ඒ උත්තමයා රහත් භාවයටපත් වෙලා. නමුත් තමන් කරගත් අතීත සංස්කාර ධර්මයන් වල තියෙන විපාකේ නිසා ටිකක් සැර වචන වලින් කතා කරනවා පිළින්ද වච්ච හාමුදුරුවෝ. ඒ නිසා කෙනෙකුගේ කායික හැසිරීම වලින් කියන්නට බෑ ඒ කෙනා රහත්ද සෝවහන්ද සකු르දාගාමිද කියලා. පින්වත්නි, තමන්ගේ කය තමන් සංවර කර ගන්නට ඕන. ඒ බුදුරජාණන් වහන්සේ අපට වදාලා ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය කියන වැරදි තුنين වළකින්නට පුළුවන්කම තියෙනවා. කය සංවර කරගත්ත කෙනෙකුට පින්වත්නි, කය සංවර කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අප්‍රමාණ අකුසල් රැස් වෙනවා. වචනේ සංවර කරගන්න කියන බුදුරජාණන් වහන්සේ පින්වත්නි ආකාර 4කින් පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා මිච්ඡා, සම්පප්පලාපා මුසාවාදා, මේ කාරණා 4න් ආරක්ෂා වීමට කියනවා පින්වත්නි වාචික සංවරතාවය ඇති කර ගන්නවා කියලා. මනස සංවර කර ගන්න නම් නීවරණ ධර්මයන් හට ගන්න මේ මනස ආශ්‍රවයෝ දුරු කර ගන්නට නම් එය හසුරුවා ගන්නට ඕන නිවැරදිව. ඒක පින්වත්නි ටිකක් ගැඹුරු ධර්ම කාරණාවක්. ඔය පින්වත් පිරිසට මම කය වැරදිවට හසුරුවගෙන പ്രേත ලෝකේ ඉපදෙන්නට යෙදුණු ඒ කාන්තාවක් පිළිබඳව පින්වත්නි ඔබට ඊ타මත්ම කෙටියෙන් සිහිපත් කරන්නම්. ඔබට ආරාධනා කරන പ്രേත වත්තුව කියවන්න අවස්ථාව ලැබුණු කියවලා බලන්න කියලා. පින්වත්නි, ඒ කාලයක ජීවත් වෙනවා කාන්තාවෝ දෙන්නෙක් එක ස්වාමියෙක් සමග. ස්වාමියෝ එක්කනයි පින්වත්නි. කලකම් පළ දෙන හැටි මත්තා කියලා තමයි මේ කාන්තාවට කියන්නේ. එක කාන්තාවක් මත්තා, අනික් කාන්තාව මිත්තා කියලා කියනවා. පින්වත්නි, භූත කියන පුතෙක් හිටියා. මේ පුතා ගෙදර ඉන්නකොට තාත්තට ස්වාමී බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඊ타මත්ම ඊර්ෂ්‍යා සහගතයි. මොකටද ඊර්ෂ්‍යා වෙන්නේ? ආන් අර ස්වාමියා ලස්සන ඇඳුම් ගෙනල්ලා දෙනවා. ඒ ඇඳුම් අඳිනකොට ඊර්ෂ්‍යායි. ස්වාමියාත් එක්ක හිනහ වෙලා යහනට යනවා, ඊර්ෂ්‍යායි. දැන් මේ ඊර්ෂ්‍යා සහිත සිතක් තියෙනවා. දැන් මොකද කළේ? පින්වත්නි, සයනය කරන ඇඳට කහඹිලිය කොළ ගෙනල්ලා දාලා කසන්න සැලසුවා. එක් තැනක තියෙනවා පින්වත්නි තවත් ඔය ගෙඩි වර්ගයක් තියෙනවා. ඔය කිතුල් රෑනවල් වල තියෙන මේ කිතුල් මල් නැත්තම් ඒ කිතුල් මලේ හට ගන්න පොඩි ගෙඩි. ඒව ගෙනල්ලා දාලා කසන රෝගය හට ගන්න ඉඩ හැසර සැලසුවා. මොකක් නිසාද? වෛරය නිසා. බලන්න මේ සිතේ තියෙන ස්වභාවය. මෙච්චර නිර්මල බුදුදහමක් ලැබිලා තියෙනකොට, ජීවිතේ පිළිබඳව අවබෝධ කරගන්න අවස්ථාව තියෙනකොට කණෙක් වගේ හැසිරෙන මහා මනෝඥ මිනිස්සුත් ඉන්නවා. අදත් ඉන්නවා. ඔබට ඔබ දොස් කියා ගන්න පින්වත්නි, ඔබේ සිත ඇතුලේ තවත් කෙනෙක් නසන අරමුණක් ආවොත්
බලන්න කොච්චර මං සංසාරේ පව් කරගත්ත මිනිස්සෙක්ද මෙච්චර අකුසලයක් මගේ හිතට එන්න. පින්වත්නි අකුසල විපාකයේ ගිහින් പ്രേත ලෝකෙ ඉපදුනා. අර කාන්තාව ඇඳපු ලස්සන ඇඳුම් ගිනිබත් කළා. පින්වත්නි නග්න ඇඳුම් නැතුව ඉපදෙනවා. අඳින්න ඇඳුමක් නැහැ. මුළු ඇඟම පස් වලින් වැහිලා තියෙනවා. ඒ මදිවට කසනවා. ආම් බලන්න පින්වත්නි සිත තුළ වෛරයේ චේතනාව ගොඩ නැගිලා සිත තුළ පලිගැනීමේ චේතනාව ගොඩ නැගිලා කරගත් අකුසල විපාකය සංසාරේ බොහෝ කාලයක් දුගතිය තුල උපදින්නට ඇයට හේතුවක් වුණා. ඔකට හරි ලස්සන කවියක් තියෙනවා වේදාගම මහා මෛත්‍රීය නායක හාමුදුරුව සඳහන් කරපු කරන කලට පාව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ ඇඳින පව් දුරලන උපදේසේ නොදොනු මැනවේ තුන් දොර අවකාසේ. වේදාගම මහා මෛත්‍රී නායක හාමුදුරුවෝ ඔය ධර්ම පරයයට හරි සුන්දර කවියක් එකතු කළා. කරන කලට පව් මිහිරිය මීසේ. මේ කයෙන් වැරදි වැඩ කරන්න ගියාම මීපැණි වගේ රසවත්. ඒ මීපැණි වගේ රසවත් නිසා තමයි අනමතග්ගෝ අයං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටේන පඤ්ඤායති අනවරාග්‍ර වූ සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් සමුදායකට මුහුණ දුන්නේ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පින්චන් නලබති තම්පි දුක්ඛං. සියලු දුක් සමුදායකට මුහුණ දුන්නේ මේ පව් වැඩවලට කර තියපු නිසා. පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනිඤ්ඤාභි සංස්කාර කියන සංස්කාරයෝ රැස් කරගෙන සසර දිව්වා. ඒ නිසා පින්වත්නි ඇඬුවා. කරන කලට පව් මිහිරිය මීසේ. කෙනෙක් එක්ක වැරද්දක් කරන්න පිරිසක් එක්ක වැරද්දක් කරන්න හරීම පහසුයි. ඒ වෙලාවට ඔක්කොම එකතු වෙලා අප්පුඩි ගහනවා. කර්මය හැමෝම එකතු වෙලා කළාට ඒ කර්මයට විපාක ගෙවන්න හැමෝම එකතු වෙලා කරන්න බෑ. තනියම තමයි ඒ කර්මයට විපාක ගෙවන්න වෙන්නේ. උපේක්ෂා සහිත සිතින් බලාගෙන ඉන්න අනේ මම සසර කරපු කර්මයක් මට විපාක දෙනවා. බලන්නේ අය කරගන්න කර්මයක මහත් විනාශය කියලා දැකලා සතුටු වෙන්න එපා. අනුකම්පා කරලා මෛත්‍රී කරන්න. බලන්න අර තැනැත්තිය Tamanට කන්න අඳින්න දෙන ඉන්න හිටි ඉන්න දෙන දරුව නැති නිසා තමයි තවත් බිරිඳක් එක්කගෙන ආවේ. ඒ බිරිඳට වෛර සහගත සිතින් යුක්තව කළ විපාකයේ තියෙන ආදීනව බොහොඳට හිතලා බලන්න. ඊළඟට පින්වත්නි වචන හසුරුවනවා සීමාවක් නැතුව. වාචාය සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ. වචන හසුරුවනවා මොන වගේන්ද? කේලාම් කියනවා, පරුස වචන කියනවා, පිසුණු වචන කියනවා, බොරු කියනවා. පින්වත්නි සමාජයේ පිරිස ඔබට ධම්මපදේ තා සුන්දර ගාතාවක් තියෙන විවේකයක් ලැබෙන වෙලාවට කියවලා බලන්න. මුසාවාදිස්ස ජන්තුනෝ. බොරු කියන කෙනාට පින්වත්නි කරන්න බැරි පාපයක් නැහැ. ඕනෑම පාපයක් කරන්න පුළුවන්. ධර්මය අධර්මය කරලා කියන්න පුළුවන්. ප්‍රතිඵලයේ පින්වත්නි අති භයානකයි. ධර්මය අධර්මය කොට දේශනා කරපු කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ නාරද කියන හාමුදුරුවන්ට කර්ම විපාකයේ විපාක දුන්න විදිහට උපේතවත්වෙන් කියවලා බලන්න. සිව්පසේට ගිජු වෙලා තථාගත ධර්මයට තරම් වටිනා ධර්මයක් බුදුවරු ලොව දේශනා කරන විට සිව්පසේට ගිජු වෙලා පින්වත්නි අර්ථ විකෘති කරමින් තමන්ගේ අභිමතාර්ථයේ පරිදි තමන්ට සිව්පස අපේක්ෂාවෙන් ධර්මය අධර්මය කරලා විනය අවිනය කරලා දේශනා කරලා සිව්පසේ ලැබුවා.
කර්ම විපාකයේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළ කුසල විපාකයෙන් රත්තරම් පාට Tamanට ශරීරයක් ලැබුණා. හැබැයි පින්වත්නි මුඛයෙන් ගඳ ගහන්න පටන් ගත්තා. කර්ම විපාක දෙන්න ගියාම භික්ෂුවක්ද භික්ෂුණියක්ද උපාසකයෙක්ද උපාසිකාවක්ද ආගමිකයෙක්ද අනාගමිකයෙක්ද කියලා ભેදයක් නැහැ. කම්මස්සකෝ මේ කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණෝ ඔබ කරන කර්මයේ පින්වත්නි ඔබ අරන් එනවා. ඒ නිසා තමන් වචන සංවර කරගන්න කෙනෙක් වෙන්න ඕන. ඉන් පස්සේ පින්වත්නි මිනිස්සු තමන්ගේ සිත තුළ හට ගන්න ද්වේෂය තරහව පරිගැනීම දියුණු කරගන්න විදි තියෙනවා. ඒවට කියනවා මිනිස්සු උපරිම තැනට තරහවාම තවත් කෙනෙකුට අභූත චෝදනාවන් කරනවා. එහෙම ඇත්ත දැකලා ඇති. තමන්ගේ අරමුණු ඉටු කරගන්න බැරි වුණාම අභූත චෝදනාවන් ඉටු කරනවා. ඒක මට වෙන්නත් පුළුවන් බුදුහාමුදුරුවන්ට උනා නම් ඔබට වෙන්නත් පුළුවන් බුදුහාමුදුරුවන්ට උනා නම් අපි කොච්චර සංසාරේ සසර කර්ම රැස් කරලද්ද. බුදුරජාණන් වහන්සේට චින්චමානවිකා වැවදින් දොස් නැගුවේ බුදුරජාණන් වහන්සේ වරදක් කළ නිසා නෙවෙයි පින්වත්නි, අතීතයේ Taman විසින් රැස් කරගත්ත සංස්කාර ධර්මයක තියෙන විපාකයක් නිසා. පින්වත්නි ඔයත් අහලා ඇති මේ භික්ෂූන් වහන්සේලාට දෝෂාරෝපණය කරපු එක් කතා ප්‍රවෘත්තියක්. තමන්ගේ කුඹුර පහු කරගෙන තමයි පන්සලට යන්න ඕන. කුඹුර තිබුණේ පන්සලට මෙහා පැත්තෙන්. කුඹුරේ නියර පාගගෙන පන්සලට යන්න ඕන. මිනිස්සු යනව බණ අහන්න. මිනිස්සු යනව පින්කම් කරන්න. මිනිස්සු යනව පාංශු කූලයට ආරාධනා කරන්න. පන්සලකට හැමෝම එන්නේ පින්වත්නි හිත හදාගන්න. කය ලෙඩ වුණොත් දොස්තර කෙනෙක් ළඟට යනවා. ඒ දොස්තර මහත්තයා බේත් දෙනවා. හිත ලෙඩ වුණොත් ඒ හිතට වෙදකම කරන්නේ ධර්මයෙන්. ඒ නිසා ධර්මය හොයාගෙන එනවා. මේ උපාසක මහත්තයාට ගොවියට තරහව ආවා. මගේ නියර පාගා තමයි මේ පන්සලට සෙනග යන්නේ. කරන්නම් මං හොඳ වැඩක් කියලා කළා. මොකද්ද කළේ පින්වත්නි? පන්සලට ගිනි තිබ්බා. අද වගේ මේ සීට් අතුරවල උළු අතුරවල කොන්ක්‍රීට් සෙවිලි කරපු වහලවල් නෙවෙයි තිබිලා තියෙන්නේ. පිදුරු වලින් මානා වලින් පොල්ලතු වලින් සෙවිලි කරපු පන්සලක්. අනේ ගිනි තිබ්බා. මිනිස්සුන්ගේ හදවත් පිච්චෙන්න පටන් ගත්තා. අනේ මේ වැඩේ කරපු මිනිස්සයාට කවදා සුගතියක් උදා වෙයිද? අම්මා තාත්තට පින් දෙන්න, නැන්දම්ම මාමට පින් දෙන්න තමයි පන්සලක් හදලා තියෙන්නේ. අදටත් පින්වත්නි ඔබ ගිහින් බලන්න චෛත්‍ය හදලා තියෙන එක පින්වත් පිරිසක්. බෝධි ප්‍රාකාරයේ බැඳලා තියෙන තව පිරිසක්. පන්සලේ ඇඳ පුටු මේස සියල්ල පූජා වළඳන පාත්‍රේ පවා පූජා කරලා තියෙන්නේ තවත් කෙනෙකුට පින් දෙන්න. ඒ පින් දෙන අවස්ථාව කෙනෙක් අහිමි කළා. අහිමි කරලා පන්සලට ගිනි තිබ්බ පින්වත්නි. ආං කර්ම විපාකයේ ගිහින් ඉපදුනා. හිසක් පිහිටුවා. ශරීරයේ පින්වත්නි නාග ශරීරයක් පිහිටුවා. මිනිස්සෙකුගේ හිසක් නාගයෙකුගේ ඇඟක්. කොච්චර විරූපීද പ്രേත ලෝකේ. චිත්‍රයක් ඇඳලා බලන්න. ඔබ ඒ බඳු අකුසල කර්මයක් කරනවා නම් ඔබට වෙන තැන මොකද්ද කියන එක ධර්මයේ විස්තර කරන්නේ ඒකයි. ධර්මයේ ඒකයි කියලා දෙන්නේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය. යටට හරවල වක් කරනකොට වතුර කවදාකවත් කලයට පිරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ කලේ උඩ අතට හරවල වතුර පෙරෙව්වා. අන්ධකාරේ වාතේල පජ්ජෝතං ධාරේය. අඳුරේ ඇවිද කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පහනක් දැල්ලුවා. ඔබේ හිත තුල අකුසලයක් පිරෙනකොට අකුසල විපාකයේ කියලා දෙන්නේ පින්වත්නි ධර්මයෙන්. අන්න කියලා දුන්නා. ඔබ ආද චිත්‍රයක් ඇඳලා බලන්න. ඔබ අතින් ඒ බඳු කටයුත්තක් වෙනවා නම්, ඒ බඳු පාපී සිතුවිල්ලක් ආවනම්, ඒ බඳු පාපී අදහසක් ආවනම් පන්සලක් කඩලා නැති කරන්න ඕන. වෙහෙරක් කඩලා විනාශ කරන්නට ඕන. මේ සියල්ලම තුනී කරලා දාන්න ඕන කියන පාපී අදහසක් ඔබේ හිතට ආවොත් පින්වත්නි, ඔබ සුදු පාට කොලයක සර්පයෙකුගේ ඇඟක් ඇඳලා මිනිස් හිසක් දාලා බලන්න කොච්චර විරූපයිද කියලා. ඒ සර්පයාගේ ඇඟ පින්වත්නි නිකන් තියෙන්නේ නැහැ. චට හඬින් ගිනි ගන්න ගිනි දැල් වලින් පිච්චෙනවා කියනවා.
සර්පෙක් අකරහනේ මැරලා හිටියොත් අම්මලා තාත්තලා පුච්චලා ඇති හේන් ගිනි තියෙනකොට පිච්චිලා දැකිලා ඇති ඔයත් විමසලා බලන්න හොයලා බලන්න ණය එකටම ඇඹරිලා යනවා ආන් ඒ වගේ කියනවා පින්වත්නි කර්මානුරූපව තමන්ගේ ශරීරය පිච්චෙනවා මිනිස් S2කින් වගේ S2කින් කඳුළු ගලනවා මේ තමයි පින්වත්නි පිම්බිමක් නැති කරන්නට ආපු අරමුණක තියෙන අකුසල විපාකය මොකක් නිසාද තමන් ළඟ තියෙන කාමච්ඡන්දය තමන් ළඟ තියෙන ව්‍යාපාදය තමන් ළඟ තියෙන තීන මිද්දය තමන් ළඟ තියෙන උද්ධච්ච කුක්කුච්ච කියන මේ නිවන වහලා දාපු නීවරණ ධර්මයන් තමන් අල්ලගෙන ඉන්න නිසා මායя තමන් හසුරවල තමන් ගෙනියන තැන හිතලා බලන්න ධර්මයෙන් කියලා දෙන්න පින්වත්නි ආන්ගේ කාරණාව. ඊටා ලස්සන කතාවක් තියෙන ওই පින්වත් පිරිසට මතක් කරන්නම් මනස අසංවර වුණාම පින්වත්නි බොහෝ පිරිසක් මිත්‍යා දෘෂ්ටික මතවලට යනවා. කිකිලියක් බිත්තරයක් දාන්නේ ඒ කිකිලිට පැටව හදන්න ඕන නිසා. එයාට ලොකු වේදනාවක් තියෙනවා. එක ආත්මික පින්වත්නි ඒ පුරුෂයයි ඒ ස්ත්‍රියයි දෙන්න කැලෑවේ ඇවිදගෙන යනවා. ඊ타ත්ම කුසගින්නක් ආවා පංච පුත්ත කාදක පේත වත්තුව. ඔයත් කියවලා බලන්න. කැලෑවේ ඇවිදගෙන යනකොට කුසගින්න දරාගෙන ඉන්න බැරි වුණා. කුරුළු කූඩුවක තිබුණු බිජු ටික පළල කෑමට ගත්තා ආහාරයට ගත්තා. කර්ම විපාකයේ පින්වත්නි අති ප්‍රබලයි. දරුවෝ 5 දෙනෙක් ප්‍රසූත කරනවා මේ කාන්තාව. දරුවෝ 5 දෙනෙක් පින්වත්නි. එක්කෙනෙක් ප්‍රසූත කරනකොට අම්මට දැනෙච්ච වේදනාව අම්මා සිහි කරගෙන බලන්න. කොච්චර වේදනාවක් ආවද? දරුවෝ 5 දෙනෙක් එක වතාවකට ප්‍රසූත කරනවා කියන පින්වත්නි රාත්‍රියට දරුවෝ 5 දෙනෙක් ප්‍රසූත කරනවා. දරුවන්ගේ ඔළුවේ ලේ, අත්වල ලේ, සර හැමට උඩින් තවරුණු ඒ අම්මගේ කුසේ තිබුණු ඒ ද්‍රව්‍ය තවරිලා ඒවත් එක්ක පින්වත්නි ආහාරයට ගන්නවා කියන එලි වෙනකොට ඇයි දරා ගන්න බැරි කුසගින්න. හිතන්න ඒ බිජුවක් රකින්න කුරුල්ලෙකුගේ බිජුවක් උදුරගෙන කුසපුරව ගත්ත එකේ ආදීනව බලන්න සංසාරේ. මිනිස්සු කරගන්න පව් වැඩ වලින් වළකින්න ඕන. නිවන් දකින්න උත්සාහ කරන්නට ඕන. බණ භාවනා කරන්නට උත්සාහ කරන්නට ඕන. සසර දුකෙන් එතර වෙන්න උත්සාහ කරන්නට ඕන. මේ සතර අපායෙන් ගැලවෙන එකටවත් පින්වත්නි වෑයම් දරන්න ඕන. කවදා ගැලවෙන්නේද මේ പ്രേතාත්මේ? දරුවෝ ප්‍රසූත කරනවා, දරුවෝ කෑමට ගන්නවා. දරුවෝ ප්‍රසූත කරනවා, දාපෝ දරුවෝ කෑමට ගන්නවා. ඒ තරම් කුසගින්න දරා ගන්න බෑ. 5 දෙනා පින්වත්නි දරුවෝ ආහාරයට ගන්නවා. මොකද්ද මේ සිත සංවර නොවීම, කය සංවර නොවීම, වචන සංවර නොවීම අකුසල විපාක. ඒකට එකතු වුණොත් මිත්‍යා දෘෂ්ටිකව පිරිසක්, ඒකට එකතු වුණොත් පූර්ණ කස්සප වගේ දැඩි මිත්‍යා මතවල එකතු වුණු පිරිසක් ඔබේ ජීවිතයේ පින්වත්නි මෙතනින් චුත වෙච්ච ගමන් ගිහින් නිරේ උපදින්නේ. මෙතනින් චුත වුණු ගමන් ගිහින් ඔබ නිරේ උපදින්නේ. මෙලෝතුරා බුදුහාමුදුරුවෝ පින්වත්නි අප කෙරෙහි අනුකම්පාවෙන් වදාළපු ලක්කන මහරහතන් වහන්සේත් එක්ක මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. බුදු ඔයත් කියවලා බලන්න ලක්කන හාමුදුරුවන්ට දේශනා කරපු වෙනින්ම සූත්‍ර ටිකක් තියෙනවා. ලක්කන හාමුදුරුවොත් එක්ක ඔයත් නිකන් ඉන්න ගමන් කියවගෙන බලන්න. මොකද ඔබට ධර්මයේ කියලා දීලා ඔබ බය කරලා සිව්පසේ ලබන්න තරම් අපොහසත් නැහැ. අපි මිනිස්සු ඕන තරම් පින්වත්නි දම්පැන් දෙනවා. ඔබට හිතට ඇති වෙන්න ඕන බයක් සංසාරයේ මෙච්චර භයානකද, මගේ අරමුණු කොච්චර භයානකද කියන එක. ලක්කන හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි පිණ්ඩපාතේ වැඩම කරනවා පින්වත්නි. වඩින්නේ කොහින්ද? ගිජ්ජකූට පර්වතයෙන්. ගිජ්ජකූට පර්වතයේ ඉහළින් ලක්කන හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි වඩිනකොට සියුම් ශරීරයක් මෙවිච්ච නහරවැල් එකෙන් එකට පේනවා කියනවා. ඒ තරම් සියුම් පින්වත්නි പ്രേත ලෝකයේ പ്രേත සත්වයන්ගේ ඇතුලෙන් දුවන රතු පාට ලේ ධාතුව පේනවා විනිවිද. පින්වත්නි තියුණු හොටක් ඇති, තියුණු නියපොතේ ඇති, විශාල පියාපත් ඇති පක්ෂියෙක් උඩින් ඉගිලීගෙන යනවා කියනවා. ඔයත්ම වාගෙන බලන්න උකුස්සෙක් වගේ, රාජාලියෙක් වගේ උඩින් පියාඹගෙන යනකොට
ගිජකූට පර්වතයෙන් පල්ලහැට වැටෙන අර പ്രേත කාන්තාව දකිනවා. ඉහළ ඉඳලා ආපු වේගෙන් පින්වත්නි බඩගින්න වැඩි නිසා මේ පක්ෂියා නියපොතු වලින් මස් කෑලි ඉර ආහාරයට ගන්නව ලේ වැක්කිරෙනවා පල්ලහැට. තමන් ඒ කොටස කඩාගෙන උඩට යනකොට ඒ ප්‍රේතිය උඩට එනවා. ආපහු ඒ බඳු පක්ෂියෙක් මෙවදින් නැවත ආහාරයට ගන්න කෑල්ලක් කපා ගන්නවා කොටා ගන්නවා. පින්වත්නි කර්මානුරූපව එකතු වෙනවා. මුගලන් හාමුදුරුවෝ සිනහව පහල කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට පැමිණියාම ලක්කන හාමුදුරුවෝ මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද පිණ්ඩපාතේ වැඩම කරවලා ගිජකූට පර්වතයෙන් වඩිනකොට මුගලන් හාමුදුරුවෝ සිනහ වුණා. මහරහත් උත්තමයෙක් නිකන් සිනහ වෙන්නේ නැහැ. ස්වාමීනි ඇයි hina වුනේ කියලා දැනගන්න ඕන කිව්වා. ඔය කතාව මමත් දැක්කා නමුත් මම කිව්වේ නෑ. මොකක් නිසාද? බුදු කෙනෙකුගේ වචනය කෙනෙක් නොපිළිගත්තොත් ඒක විශාල අකුසලයක් වෙන නිසා. මොකද්ද ස්වාමීනි අකුසල විපාකේ? මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට කෙනෙකුගේ දියුණුව ඉවසන්නේ නැතුව, කෙනෙකුගේ අභිවෘද්ධිය ඉවසන්නේ නැතුව, කෙනෙක් එක්ක කටයුතු කරනකොට ඒ තනත්තගේ තියෙන සද්ගුණවත්කම් වලට කෙනෙකුට දරා ගන්න බැරුව පින්වත්නි හදිහූනියන් අනවින කොඩි වින බන්ධන කළා. ඒ සීලවන්ත අයගේ ජීවිතය විනාශ කරන්න පුළුවන්කමක් නැහැ. ආම් පින්වත්නි කර්මානුරූපව Tamanගේ සිත ඇතුලේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නෙවෙයි තිබුණේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති කියන අනුස්සති නෙවෙයි තිබුණේ. ද්වේෂයේ, වෛරයේ, පරිගැනීම, බද්ධ වෛරයේ වගේ අකුසල කර්මයන් ආන් ගිහිල්ලා පින්වත්නි නිරීපදිලා උඩේ ඉඳලා පල්ලහැට වැටෙනකොට පන පිටින් මිනිස්සුන්ගේ මස් කෑලි කෑලි කරගෙන බල්ලෝ කනවා වගේ ඉහළින් වින්න සත්තු මේ නිරිසත්වයා කෑලි කෑලි වලට කඩාගෙන ආහාරයට ගන්නවා. ඒ නිසා කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ මේ මනුස්ස ජීවිතේ පින්වත්නි අකුසල් කරගන්න තුන් හිතකින්වත් අරමුණක් හදා ගන්නට එපා. අපි පුදුනේ දන් දෙන්න, අපි පුදුනේ සිල් රකින්න, අපි පුදුනේ සංසාර ගමනෙන් එතර වෙන්න මේ ගෞතම බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කළ අප්‍රමාණ කාලයක්, මිනිසාත්ම භාවයේ ප්‍රාර්ථනා කළ අපමණ කාලයක්, බුද්ධෝත්පාද කාලයක් ප්‍රාර්ථනා කළ අපමණ කාලයක්, දෙදන දෙවලමිට නලල බිම තිය වැඳ වැඳා පැතුවා බුදු කෙනෙකුගේ වදනක් මගේ කනට ඇසේවා යන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව ඉටු වෙලා තියෙන වෙලාවට මැණික් ගලේ පය හැපුණට කන අහුලලා ගනේද? ඔබ කණෙක් වෙන්නට එපා. කය සංවර කරගන්න, වචන සංවර කරගන්න, මනස සංවර කරගන්න, සංවර කරගෙන සීල සමාධි ප්‍රඥාදී ගුණ ධර්මයන් දියුණු කරගන්න, සම්මා දිට්ඨික වෙන්න, මිච්ඡා දිට්ඨික අදහස් වලින් ඈත් වෙලා සංසාර දුකෙන් අත් මිදෙන්නට වීර්ය වඩන කුසල අරමුණු උපදිත්වා යන සාදු සිතින් අපි ඔබට ආශිර්වාද කරනවා. කවම කවරදාකවත් කිනම් මොහතකදීවත් පින්වත්නි අකුසලයක් නම් සිතට ගන්නට එපා. අකුසලයක් එන හැම වෙලාවකදීම Tamanට Taman දොස් නගන්න. මම කොච්චර පව් කරගත්තද ඔය අකුසල අරමුණ නැති වෙන්න මම වීරිය වඩන්න ඕන කියන වීරියෙන් පින්වත්නි ජීවත් වෙන්න ඔබ උත්සාහ දරන්න. මේ උතුම් ධර්මාවබෝධය ඔබට ගෙන ආවේ ධර්ම දේශනාවක් විදිහේ. මේ පින්කමට දායකත්වයේ දරන්නට යෙදුනේ මාලියද්ද ගෝනගහතැන්න ලිපිනයෙහි පදිංචි LKB බාලසූරිය මහත්මයා සහ පේමා ගුණතිලක මහත්මිය යන පින්වන්ත දෙපළ. එයත්න්ගේ අරමුණු වශයෙන් තැන්පත් කොට ගන්න යෙදුනේ මේට අවුරුදු 2කට පෙර පරලොව සැපත් LKB බාලසූරිය මහතාගේ බිරිඳ වන GGSPD සිල්වා මහත්මිය ඇතුළු DA ගුණතිලක මහත්මයා සහ එම මහත්මියටත් ලෙස්ලිද සිල්වා පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් කියන අරමුණු ඇතිව ඔබ ඊතා සත්පුරුෂ පින්වත් පිරිසක් ඒ තමයි අවස්ථාවන් නිසා මිනිස්සු පින්දහම් කිරීමෙන් ඈත් වෙන විට ඔබ ප්‍රඥාවන්තව තමන් කළ යුතු යුතුයකම පිළිබඳව බෝධයක් ඇතිව ධර්ම දානමය පින්කම සලසා මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සැලසෙත්වා යන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවාසී සියලු දෙනා සුවපත් වේවා යන ආශිර්වාදයත් සියලු ලෝකවාසීන්ට
ඕදුරු විපත් වලින් ආරක්ෂා වීමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසෙත්වා යන ප්‍රාර්ථනාවත් දිවා රැ නොබලා වෙහෙසෙන සුව විරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා යන සාදු සිත ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරන්නටත් ඔබ බලාපොරොත්තු වෙනවා. කොරෝනා රෝගීන් මිය පරලොව ගිය ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම රට ජාති ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට යුද්ධයේදී මිය පරලොව ගිය සියලුම දෙනාට මෙපින් අනුමෝදන් වේවා යන සත්පුරුෂ සාදු සිතින් ඔබ පින් අනුමෝදන් කරනවා. ආශිර්වාද කරනවා. දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමීන් වහන්සේ වන පරම පූජනීය අවසරයි මාලිගා විලාසජී ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයේ පින්වත් ලොකු කුඩා හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සිළු දෙනාටමත් ධර්ම දේශනාවට සවන්පත් යොමු කළ ලෝකවාසී පින්වත් හැම දෙනෙකුටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ උදා වේවා. සුඛ ප්‍රතිපදාවකින් නික්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. අමා මහ නිවනේම සැනසුම ලබත්වා යන සාදු සිතින් ඔබ ආශිර්වාද කරනවා අදිස්ථාන කරනවා. අපි රැස් කළ සියලු පින් කුසල් මගේ ගුරු දේවෝත්තම ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති අවසරයි අමනුගම රාජගුරු විපස්සනායක හාමුදුරුවෝ ඇතුළු ත්‍රිනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා ලෝකවාසී මහා සංඝ රත්නය සුවපත් වීම සඳහා ආශිර්වාදයක්ම වේවා යන සාදු සිතින් පින්වත්නි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ මෙපින් ලැබ උතුම් නිවනටමපත් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදේති සුපින්වතුනි, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ උතුම් සජීවී සතරම දේශනාව මෙහිවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ වන මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී වේයන්ගොඩ රත්නශ්‍රී භික්ෂු විවේකාශ්‍රම නිර්මාතෘ ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි නම් කියන්නට පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උතුම් ආගමික කටයුතු වල නියැලෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නාදනවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සජීවී සත්‍ය දේශනාව සඳහා අද පැතිපර දායකත්වයෙන් කටයුතු කරන ලබන මේ සුපින්වත් පිරිස ප්‍රාර්ථනා කරගන්නා වූ සියලුම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම සඵල වේවා යන ප්‍රාර්ථනාවන් පෙරදරි කරගනිමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී සත්‍ය දේශනාව මෙලෙස නිමවට පත්වනවා. මීළඟ පැයේදී මෙවැනි උතුම් සජීවී සත්‍ය දේශනාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබ සැමට දලදා සමිත පිහිටයි.